ආයුබෝවන් එතෙර මෙතෙර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රටතට පුවත් ඔබට කියන වෙල්ලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ඔබ හමුවන මම තිලිනි ඉමල්කා වීරසිංහ. මුල්ම අවධානය දවසේ පුවත් සිරස්තල වෙත. රන්කරුන් වහන්සේ නමක් කැහැලියට ලබන වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. දෙවයිනෙන් තවත් කොරෝනා මරණ 19ක්. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරේ. ඉන්දියන් සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක්. දැන් දේශීය පුවත්. රන් කරඬු පූජාභිවන්දනා වැඩසටහන යටතේ තවත් රන් කරඬුන් වහන්සේ නමක් ඊයේ වෙල්ලස්ස ප්‍රදේශයේ සිට කැහැලිය ප්‍රදේශයේ බලා වැඩම කළා. සෞදි රටේ රැකියා කටයුතු සිදු කරමින් සිටි ජේ.ජී. චන්ද්‍රලතා මහත්මියගේ බැතිබර දායකත්වය ලබා දුන් රන් කරඬුන් වහන්සේ ඒ අනුව ඊයේ ඇය සහ ඇයගේ පවුලේ අයගේ සහභාගීත්වයෙන් ගම් ප්‍රදේශයේ බලා වැඩම කළා. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජාභිවන්දනා. වෙල්ලස්සේ රන් කරඬු ලෝභය දුක් දුරු වේවා, කමට රටට සෙත් වේවා, ලකඹර සිරි වැජ වේවා, විශ්වයටම සෙත් වේවා. වෙල්ලස්සේ රන් කරඬු පූජාභිවන්දනා වැඩසටහනේ තවත් කරඬුන් වහන්සේ නමක් ඊයේ දවසේදී වැඩම කිරීම සිදු කෙරුණා. සෑකිරමින් වීරමුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන්. මෙම කරඬුන් වහන්සේ පූජා කර තිබුණේ සෞදි රටේ සේවය කළ ජේ.ජී. චන්ද්‍රලතා මහත්මියයි. සකම් දෝත දරන්න අපි එන්නේ. සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරඬු. සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ. ඇයගේ බැතිපර දායකත්වයෙන් ලබාගත් කරඬුන් වහන්සේ වැඩම කිරීම සිදු කෙරුණේ ජේ.ජී. චන්ද්‍රලතා මහත්මියගේ සහ ඇයගේ පවුලේ උදවියගේ සහභාගීත්වයෙන්. කතරගමින් කිරි වෙහෙරෙන් පිට අරන් අපි එන්නේ. දෙවුන්දරින් පේදුරුවට වෙල්ලස්සෙන් අපි එන්නේ. සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්. සියලු දෙනාට තුන්වන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ තුන කරඬුන් වහන්සේ නමක් වඩම්මන්නට සූදානම් ජේ.ජී. චන්ද්‍රලතා මහත්මිය සෞදි වල ඉඳලා දැන් මාස ටිකක් දෙවිලා. මාස දෙකයි. එතුමිය තමයි මේ ඉන්නේ. එතුමිය රටේ ඉඳලා බාර වුණා. ඉතින් අද දවසේ කරඬුන් වහන්සේ වඩම්මන්න සූදානම් කැහැලිය රාජමහා විහාරස්ථානයේ. ඉතින් එතුමියත් අද දවසේ තමයි ප්‍රථම වතාවට මේ ස්ථානට ආවේ. ඉතින් සියලු දෙනාටම මගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන්. දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දා කරඬුන්. වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ. සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරඬු. සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරඬු. ලෝභය දුක් දුරු වේවා, කමට රටට සෙත් වේවා, ලකඹර සිරි වැජ වේවා, විශ්වයටම සෙත් වේවා. ලෝභය දුක් දුරු වේවා, කමට රටට සෙත් වේවා, ලකඹර සිරි වැජ වේවා, විශ්වයටම සෙත් වේවා. ලෝභය දුක් දුරු වේවා, කමට රටට සෙත් වේවා, ලකඹර සිරි වැජ වේවා, විශ්ව
විශ්වයටම සෙත් වේවා සම්බුදු හිමි පාස ලබා මුතියංගන සෑකිරමින් වීරමුතුන් රජ දරුවන් එකලු කලා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරනුන් වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරනුන් ඒ කැහැරිය විහාරස්ථානයට පූජා කිරීමේ ආරම්භන ඇතිවයි. ඉන්පසු ඇය ඇයගේ අදහස් අපත් සමග මෙසේ බෙදාගත්තා. මම මේක දැක්කම සෞදියේදී මේ ටීවී එකෙන් මේ ෆෝන් එකෙන් ඉතින් මට හරියම සතුටු හිතුණා. ඉතින් මේ වගේ දෙයක් මම ඉතින් කල්පනා කරා අපි ඇත්තටම කියනනම් අපි රට ඉන්නවා කියම සමහර හිතනවා රට කියන්නේ දිව්‍ය ලෝකයක් කියලා. නැහැ විශාල දුක් මහන්සියෙන් දහඩිය මහන්සි ගානේ සාමාන්‍ය මෙහි කුලියකට ගියොත් ඉතින් දවල්ට ඒක රැට හරි ගෙදරට එනවා. එහෙමත් නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් සේවයක් කරන උදේ 9 ඉඳලා එදිනෙදාමේ 4:04 වෙනකන් ඒ වගේ දහඩිය මහන්සියගෙන් හම්බ කරපු ඔබලා සියලුම දෙනාට ගොඩක් විශාලම පිනක් කියලා තමයි මට නම් ඉතින් මම දන්නේ මට වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ ඉතින් කොයි වගේද කියලා. ඉතින් ඒ තරම් සමහර විතර රටවල් වල ගියාම මේ ගොඩාක්ම සැප සම්පත් ඉදින කියලා නැහැ. ඒක ඇස් දෙකට දඟින කෙනෙක් ඒ කරපු කෙනා තමයි දන්නේ. මේ කඳුන් වහන්සේලාට සහභාගී වෙච්ච සියලුම දෙනා ඒක හදවතින්ම දන්නවා. මේ උඩ ඉන්න දෙයි හාමුදුරන්ට ආවිලා කතා කරලා කියන්න පුළුවන් නම් මේ ඉන්න අයට මේ විදියටයි මෙයාලා මේ දෙයට මුදල් මේව කරන්නේ. ඒක ඇත්තටම කියනනම් ඒක සත්‍යය ඇත්ත දෙයක්. සමහර විදිහට රටවල් වල ගියාට පස්සේ හිතනවා මේ අර අවුව හුලඟ වැටෙන්නේ නැති නිසා පොත්ත පාට වෙනවා. ඒකට ඒක නිසා හිතන්නේ අම්මෝ දිව්‍ය ලෝකේ තමයි රට නැහැ. ගොඩාක්ම දුක් මහන්සියලා ඔබලාත් මේ කරුණ මහන්සියලාට සහභාගී වෙච්ච සියලුම දෙනාට මම නම් කියන්නේ ඔබලාට දුකකින් කරදරකින් ඉන්නවනම් එයාලා සියලුම දෙනාට නිරෝගී සම්පත් ලැබිලා මේ වගේ පින්කම් කරන්න තවත් හිතට ධෛර්ය සතිය ලැබෙන්න ඕන. අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරනු රෝගිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා අපිත් වඳිමු වෙල්ලස්සේ රන් කරනු රෝගිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා 2022 වර්ෂය සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මෙය වනවා. අද ඉදිරිපත් කළ අයවැයෙන් බොහෝ දෙනෙකු බලා සිටි ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට මුදල් වෙන් කර තිබුණා. ගරු කතානායකතුමනි, ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා දියත් කර තිබූ වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර රජය විසින් ප්‍රතිපත්තිය වශයෙන් පිළිගනු ලැබූ 2021 8 වෙනි දිනද අමාත්‍ය මණ්ඩලයේ තීරණය කඩිනමින් ක්‍රියාත්මක සහ එක්වර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කරනවා. එය ගුරුවා විදුහල්පති වැටුප සඳහා දැන්ට දරනු ලබන රුපියල් මිලියන 1,09,000ට ඉක්ම වූ අධික මුදලට අමතරවයි. ඒ වගේම උපධාරීන් ස්ථීර කිරීම
දැනටමත් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවාගත්න ඇති සියලුම උපාධාරීන් 2022 ජනවාරි මාසය තුළ සිට ස්ථීර පත්වීන් ප්‍රදානය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දැන්ට වෙන්කර ඇති මුදලට අමතරව තවත් මිලියන 7,600ක් වෙන් කරනවා. දැන්ට වෙන් කරලා තියෙන විදිහට. ඒ වගේම වසර 2015 ඉඳලා 19 කාලය තුල දේශපාලන පරිගැනීමට ලක් වූවන්ට වන්දි ගෙවීම. පසුගිය පාලන සමයේ මෙරට තුල ප්‍රතිවාදී දේශපාලන මතධාරීන් ඉතා අමානුෂික ලෙස පීඩාවට ලක් කරා. ඔවුන්ගේ පීඩක මානසිකත්වය අපට තේරුම් ගත නොහැකි තරම්ය. එම යුගය තුළ අසාධාරණයට ලක් වන්නා විවිධ පීඩාවන්ට ගොදුරුවන්ට සහන සැලසීම අපේ යුතුකමක්. ඒ සියල්ලන් වෙත සියල්ල ඉටු කිරීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට කටයුතු කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ විශ්‍රාමිකින් විසින් ඉදිරිපත් කරන ලබන ඉල්ලීමක් වන විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීමට සුදුසු ක්‍රමවේදයක් කරේ රජයේ අවධානය යොමු කර තියෙනවා. ඒ අනුව විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට කටයුතු කරනවා. දෙදස් 22 අයවැයෙන් ජනතාවට ලැබුණු සහන පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. කොරෝනා ආසාදිත තවත් මරණ 19ක් දිවයිනෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කළා. ඒ සමගින් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,927ක් දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිත තවත් මරණ 19ක් පසුගිය 10 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා. තහවුරු කළ එම මරණ අතර කාන්තා මරණ 8ක් සහ පිරිමි පුද්ගල මරණ 11ක් ඇතුළත්. ඒ සමගින් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,927ක් දක්වා ඉහළ ගියා. ගෙවි ගිය දවසේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 715ක්. ඒ නව ආසාදිතයන් 188 දෙනෙකු ඊයේ හඳුනා ගැනීම සමගයි. ඒ සමගින් මේ වන විට ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,48,061ක් දක්වා ඉහළ ගිය බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ජනතාවට නිසි බලධාරියෙකුගේ අවසරයකින් තොරව රැස්වීම් පැවැත්වීමට සහ ඒකරාශී වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව අවසරකින් තොරව ජනතාව ඒකරාශී වීම සහ රැස්වීම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා. ශ්‍රී ලංකාව දැනටමත් COVID-19 වසංගතය සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කර තිබීම මේට හේතුවයි. මේ අනුව නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ 35 වන සංවත්සරයට සමගාමීව එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. අප නාලිකා ප්‍රධානී USP මහතා මෙහිදී රන් කරඬුන් වහන්සේ නමක්ද පූජා කළා. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ 35 වන සංවත්සරයට සමගාමීව ඊයේ රාත්‍රියේ එම කර්මාන්ත ශාලාවේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණා. මෙම අවස්ථාවට වෙල්ලස්ස TV නාලිකා ප්‍රධානී USP බණ්ඩාර මහතා සහභාගී වූ අතර වෙල්ලස්සේ රන් කරඬු පූජා පිවන්දනා වැඩසටහනින් රන් කරඬුන් වහන්සේ නමක් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව වෙත පූජා කළා.
Bandara. Bidang suhudan warna iki karun karna siapa itu darah දැන් කෙටි විරාමයක්. හමායනදම් සුවඳ වෙල්ලස්සේ මදනලද සමගින් දියදහර දුම් හිඳ ගලායයි කඳුමුදුන් සිඹිමින් සුවඳ මදනල එකතු කරනා මිනිස්කම් බබලා නුබයි වෙල්ලස්සේම හිරු කිරමු සරණක් අවැසි මොහොතක කුසගිනි නිවනා වෙල්ලස්සේ මානුෂීය මෙහෙයුම කුසට අහරක් අවැසි මොහොතක දැන් ඔබ ළඟින්ම වෙල්ලස්ස ටීවී වෙල්ලස්සේ මනුස්සකම කොරෝනා වසංගතයෙන් පීඩාවට ලක් වූ අපේම දයාබර මිනිසුන්ට දයාබරත්වේ දෑත දිගු කරන වෙල්ලස්සේ මානුෂීය මෙහෙයුම ශ්‍රී ලංකා යුද හමුදාව සමග දිරියෙන් ඉදිරියට ඔබත් කුසගිනි නිවනා මානුෂීය මෙහෙයුමක කොටස්කරුවෙකු වන්න අදම කතා කරන්න. විරාමයෙන් අනතුරුව ඔබ යළිත් එකතු වන්නේ වෙල්ලස්ස ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. ඉන්දියන් සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම අඩුපීඩන කලාපය හෙට දිනයේ ස්ථාපිත වන අතර මේ හේතුවෙන් දිවයිනට නැගෙනහිර දිසින් වන තේවගාවට රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බල කරමින් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි අතර මේ හේතුවෙන් පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි විය හැකිය.
මීට අමතරව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මට්ටම මීටර 3ක් දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තේ වගාවට රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බල කරමින් නෝවුඩ් ස්ටොක්හෝම් වතුයායේ වතුකම්කරුවන් එම වතුයාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. වතුයායේ වැඩ කරමින් සිටි තේ කර්මාන්ත වතුකම්කරුවන් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාවයේ නිරත වෙමින් වතුකම්කරුවන් සඳහන් කළේ තේ වගාවට රසායනික පොහොර මාස කිහිපයක් තිස්සේ යොදා නොමැති බවත් පවත්නා තත්ත්වය මත තේ පළදාව අඩු නිසා වතු සමාගම් විසින් නෙළන තේදළු ප්‍රමාණයට පමණක් වැටුප් කෙවීම හමුවේ Taman දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි. තේ වගාවට රසායනික පොහොර සහ වල්නාශක යොදවා නොමැති වීම හේතුවෙන් වතුයායේ විශාල වශයෙන් වල් පැලෑටි බිහි වී ඇති බවත් තේ වගාවේ පළදාව අඩුවීම හමුවේ තේ කර්මාන්තයේ කඩා වැටීම නිසා තම රැකියාද අහිමිවීමේ අවධානමක් පවතින බවයි උද්ඝෝෂණයේ නිරත වෙමින් වතුකම්කරුවන් සඳහන් කළේ. අපේ සේපෙක්ටුවේ තියෙන ඔයගලන්ට බොරු කරන්න බෑනේ. මෙතන සේපෙක්ටුවේ තියෙනවා අපිට බොරු කරන්න ඔයගලන්ට කැමති නැහැ. අපි බොරු කරන්න ඕනෙත් නැහැ ඔයගලන්ට. මොකද මේ දේවත්ව විශ්වාස කරලා තමයි අපි ජීවත් වෙන්නේ මෙතන. මේ ජනාධිපතිතුමනි ඔයාට පොක්දක්වත් ඔයා ඉතලා බලන්න ඕනේ. මේ රටේ දුප්පත්කම මිනිස්සු අපි දුප්පත්කමෙන් ජීවත් වෙන්නේ මෙතන. ඕගලන් අපිට මේ අකමැති කරන්න එපා. අපි පව් කරපු මිනිස්සු නෙමෙයි. අපි මේ පව් වල ජීවත් වෙන්නේ. මෙතන අපිට පව් පුරව ගන්න එපා. ඕගලන් පව් පුරව ගන්න එපා. අපි දුප්පත්කමින් මෙතන ජීවත් වෙන මිනිස්සු. මේ තේ වත්ත තියෙනවා. තේ වත්ත වලට ඕගලන්ට මේ වී පටවනවා නේද? වී දාලා තියෙනවානේ කුඹුරු වැඩ කරනවා නේද? පෝර නැතුව කුඹුරු මේව කරන්න පුළුවන්ද? අපිට ඒ නිසා තේ වත්ත වලට අපිට තේ ගස් කලවන්න ඕන නම් තේ කලවන්න ඕන නම් අපිට පෝර ඕනේ. පෝර නැතුව කොහොමද තේ මේව කරන්නේ? තාම තේ කොළ දීලා නැහැ වත්ත මිනිසුන්ට. අපි පොඩි ළමයි ඉන්නවා. කෑම බීම දෙන්න කොහොමද? ඔක්කොම ආරක්ෂා කරන්න ඕනේ ඕගොල්ලෝ. අය මෙහෙම පව් කරන්නේ අපේ පව් මිනිස්සු. අපිට පව් කරලා ඕගොල්ලන් පව් පුරව ගන්න එපා. මෙච්චරයි කතා කරන්න පුළුවන්. මෙච්චරයි කතා කරන්න දන්නේ අපිට. අපි දන්න භාෂාවෙන් අපිට සහෝදර භාෂාවෙන් අපි කියලා තිනවා. ඕගොල්ලන් තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න. නැත්නම් ඕගොල්ලන් ගන්න තීරණයක් ගන්න අපිව පව් කරන්න එපා. මේ අතර පොහොර සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද පසුගිය දිනක කොළඹ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා. විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා මේ රසායනික පොහොර සහ කාබනික පොහොර සම්බන්ධව නැනෝ නයිට්‍රජන් මෙවැනි විවිධ විකල්ප ක්‍රමවේද පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කළා. ඒතර මේ සාකච්ඡාව ආරම්භයේදීම පේන තියෙන කාරණේ තමයි 2012-13 කාලවලදී පෙන්වලා දීපු දෙයක් තමයි අපි කාබනික වගාව කියන සංකල්පයට යා යුතු කමක් තියෙනවා. ඒ වගේම බෝ නොවන රෝගවල වැඩිවීමක් ලංකාවේ පේන තියෙන නිසා සහයක සෞඛ්‍ය ගැටලුවක් වෙලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕනි කියන එක. එතකොට අද වෙනකන් අපිට පේන්නේ නැහැ අපි බැලුවොත් එහෙම රසායනික පොහොර සම්බන්ධව මේ කතිකාවල් ඇතුලේ මේ තුල තිබෙන සෞඛ්‍ය අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධව වෙනම අංශයක් තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍යමය ආපදාවකට ලක් වෙනවා නම් ඒ ගැන හොයන්නම තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම තියෙනවා අපිට පරිසරය සහ වෘත්තීය පිළිබඳව. නැත්නම් environment and occupational health ගැන වෙනම යුනිට් එකක් තියෙන. ඒක ඉන්නවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අය රසායනික පොහොර සම්බන්ධයෙන් මේ ඇති වෙන කතිකාවත තුල සෞඛ්‍ය අමාත්‍යාංශය බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. මොකද දැන් මේ සියලු දෙනාගේම තර්කය වෙලා තියෙන්නේ කාබනික පොහොරද රසායනික පොහොරද ඒ රසායනික පොහොර සහ මේ රෝග ඇතිවීම අතර තිබෙන සම්බන්ධයෙන් යාලා පිළිගන්නවා කෝරිලේෂන් එකක්. ඒ කියන්නේ මේක වැඩිවීමත් සමගම රෝගවල වැඩිවීමක් තියෙන බව යාලා පිළිගන්නවා. හැබැයි ඒක නිසාම මේ රෝග තත්ත්වය ඇති වුණාද කියන ගැටලුව තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒතකොට ඒකටම ගැලපෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා education and research
and training unit. ඒතකොට research වලටම වෙනම unit එකක් තියෙනවා. එතන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. ඒතකොට මේ research unit එක කොච්චර පර්යේෂණ කරලා තියෙනවද මේ බෝනවන රෝග පිළිබඳව. එහෙම නැත්නම් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය සහ ඒකට හේතු සාධක වෙච්ච කාරණා හොයන්න. එතකොට අපිට පේන දෙනවා මේ වෙනකොට විවිධ කෘෂි විශේෂඥයෝ තම තමන්ගේ විවිධ පාර්ශ්ව සමහරු කියන කාබනික පොහොර තමයි හොඳම කියලා. තව සමහරු කියන රසායනික පොහොර නැතුව අපිට රට ස්වයං පෝෂිත කරන්න බෑ. මේ වගේ විවිධ තර්ක තියෙනවා. හැබැයි සියලු දෙනාම 100%ක් මේක වෙනවා. කාබනික ආහාර සංකල්පය තමයි රටකට හොඳ කියලා. එතකොට අපි කියන කාරණෙත් එක්ක සියලුම පාර්ශ්ව එකඟ වෙලා තිබීම වෛද්‍යවරුන්ට අපි ලැබපු ජයග්‍රහණය. හැබැයි ඒකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සම්පන්න ආහාර ක්‍රමවේදය රට තුල ප්‍රවර්ධනය කරන්න, ඒ රට තුල ජනතාවට ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒව ගැන සහ කාබනික පොහොර වලට සාපේක්ෂව රසායනික පොහොර වලින් වෙන අගතිය. මොකද අපි දන්නවා නම් කාබනික පොහොර හොඳයි කියලා හැමෝම කියනවා නම් ඒක පරිසරයටත් හොඳ නම්, ඒක ජනතාවටත් හොඳ නම්, ඒ සියල්ලම හොඳ නම් ඒ හොඳ දේ ප්‍රවර්ධනය කරන්න අරන් දෙන වැඩ පිළිවෙල මොනවද? ඒ වගේම හොඳ නෑ කියන එකට අදාළව ඒවා අපි දන්නවා දැන් කෘෂි රසායන ද්‍රව්‍ය කියනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ යම් ආකාරයක නිර්දේශ ලබා දීලා තියෙනවා. මෙන්න මේ කාරණා සම්බන්ධව අපි රටට පැහැදිලි කර යුතු තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ නිසා තමයි අපි 2013 බාර දුන්න මේ වකුගඩු රෝගය සම්බන්ධ වැඩපිළිවෙල, ඒ ප්‍රගතිය සහ ඒ සම්බන්ධව ආරම්භ දෙන ක්‍රියාමාර්ග සම්බන්ධව අපි අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් මගින් යොමු කරලා තියෙනවා. මේ සම්බන්ධය අපිට ඒ ස්ථාවරයේ සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව තීරණයක් ගත යුතුයි කියන කාරණය. දැන් සරණක් ඇවැසි මොහොතක සරණක් වන වෙල්ලස්සේ මනුස්සකම විශේෂාංගය. එන්න අපි අපේ අයට උදව් කරමු. වෙල්ලස්සේ මනුස්සකම පතුරුවමින් තැනක් නොතැනක් නොමැතිව දිවාරෑ නොබලා යන එන මම්මාවත් වලදීද ලැබෙන පුංචි වේලාවකදී කාගේ හෝ දුක්ගැනවිල්ලක් අසා ඒවාට විසඳුම් ලබාදීමට වෙල්ලස්සේ මනුස්සකමේ නිර්මාතෘ අප නාලිකා ප්‍රධානියා සැම විටම කටයුතු කරනවා. විකුණන්නේ කොතනින්ද විකුණන්නේ? අතනින්ද. ඔය ඉතින් පාර හරහා පනින්න හොඳ නෑනේ. පාරදිපත පනින්න. එහෙම එකපාරට පනින්න එපා. යම් බලන්නේ කඩේ ගාවට. අය. දැන් මෙතනින් දැල්නේ විකුණන්නේ? ඈ? ඇතැම් අවස්ථාවල තම ගේදොර ආර්ථිකය පුංචි වයසේ සිටම තම කරමතට ගන්නා දූදරුවන් මගතොටේදී අප නාලිකා ප්‍රධානයාට මුණ ගැසෙනවා. මෙසේ මුණ ගැසෙන දරුවන්ගේ සැබෑ තත්තු සොයා ඔවුන් සමග ඔවුන්ගේ නිවාස කරාම ගමන් කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්නටයි. අනාගතය ගැන අහස් මාලිගා සිහින මවමින් සිටින දූදරුවන්ගේ ඒ සිහින ලෝක සැබෑ කරන්නට අප නාලිකා ප්‍රධානයා හැම විටම කටයුතු කරන්නේ බලන් සිටින අය විස්මයට පත් කරමින්. ගමේ ගොඩේ තියෙන ඒගොල්ලෝ ටික ගහලා බිස්නස් කරනවා. ඔයා මගේ channel එක බලන්න වෙලාවට තියෙන්නේ. මොනවද අපි කියන්නේ දෙන්නේ? ඒ මනුස්සකම ඉදිරියේ දෙපයින් නැගී සිට තම උපන් ගමට රටට වැඩදායක යමක් හැම විටම කිරීමේ පරමාර්ථය ඇතිවයි. සමහර අවස්ථාවල සහජ හැකියාවන් පෙන්වන මිනිසුන්ට අතහිත දෙමින් වෙල්ලස්සේ මනුස්සකම පතුරවනවා. අපි කියමුද? මෙතන ඉඳන් කවන්නේ නැද්ද? මෙතන ඉඳන්? කොතනද? මෙතන ඉඳන් කිය පවුලන්නේ. ඈ? කවද? පාරේ කට්ටිය ඉන්නවා. පාරේ කට්ටිය ඉඳලා කමන්නේ අපි හදිස්සිය ගමනක් යන ගමන්නේ මේ නැවැත්තුවේ. කියමුද? කියමු නේද? කියන්න වෙන කවියක්. දොඩු දවසක් අඳුරු වෙවෙනි උපදෙන් මා ඒ ඔරෙමින් අඳුරු වෙගෙන at බොලෝදිවි අඳුරුවේ එදාගෙන ගත බන්මගේ යාහදා පත් මනම ගත මනම කරම වනකෙදක ජා එදාගෙන යයි සිතුවිලි අඳුරුවෙන්ම අමතකගේ ඔලුවෙන්. ඒ මනුස්සකම පැතිරීම තුළ සමාජයේ බොහෝ දෙනා මේ වන විට යහපත් සිතුවිලි වලින් පිරිපුන්ව
කාටවත් අත නොපා ජීවත්වීම වෙල්ලස්සේ මනුස්සකම ලද ජයග්‍රහණයකි. මෙවන් ජයග්‍රහණයක් කරා අපට යා හැකිව ඇත්තේ එතර මෙතර සිටින අපේම වෙල්ලස TV ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් නිසා බවයි අපගේ හැඟීම. මුල අමතක නොකර යා යුතු ගමන නිසි ලෙස ගමන් කරනවා නම් මේ සමාජය මොනතරම් සුන්දර වේවිද? එන්න අපි අපේ අයට උදව් කරමු. ඒ සමගින් අදට ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. යළිත් අප හමුවන්නේ හෙට සවස 6ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්. ආයිබෝවන්.